ඔය ඇත්තටම notification එක එනවාවත් මම දැක්කේ නැහැ. එකපාරටම close වෙලා ගියා. right very sorry. right ඉක්මනටම කට්ටිය join වෙන්න අපි කතා කරගෙන යන්න ඉස්සරහට. අයියේ මේ ඔව්. ළඟා වෙනවා කියන එකට ඔව් කියන්නේ. ළඟා වෙනවා කියන එකට arrive ගන්න බෑද? error කියන්නත් පුළුවන්. reach කියන්නත් පුළුවන්. සමාන වචන එක සමාන තේරුම තියෙන. මම අතන vocabulary කියන්නේ වචන ගොඩාක් දෙන්නම් ඔයාලට ක්‍රියාපද ටිකක්. ක්‍රියාපද වල රටාවක් තියෙන පාඩම් කරගන්න. මම එහෙම ක්‍රියාපද ගොඩක් දෙන්නම්. ඇත්තටම කිව්ව ක්‍රියාපද මම දෙන්නම් 600ක් විතර ක්‍රියාපද සෙට් එකක් මම ඔයාලට දෙන්නම්. ඒතර ඔයාලට පුළුවන් රචනා ලියන්න එහෙම ඒවා භාවිතා කරන්න විභාගයට. right ඒතර ඒ වගේ ක්‍රියාපද සෙට් එකක් මම දෙන්නම් ඔයාලට. ඒතර ඔයාගේ ප්‍රශ්න එතකොට නැති වෙයි. ඒතකොට ඔයාලට ක්‍රියාපද දන්නවා නම් ඇත්තටම ලියන්න පුළුවන් ඇති වෙනකල්. අන්න ඒ වගේ මම දෙන්නම් ඔයාලට වාක්‍ය ඒ කියන්නේ වචන කීපයක් ගොඩක් right. හරි හැමෝම ඇඩ් වුණා අද තව ටිකක් ඉන්නවා. right. හරි අපි කතා කරගෙන යමු කට්ටිය ඉස්සරහට ඇඩ් වෙනකල්. හරි. කලින් වාක්‍යෙ මම කලින් සාකච්ඡා කරන්න කිව්වනේ නේද? weren't they singing songs කියලා වුන් ගීත ගායනා කරමින් හිටියේ නැද්ද? wasn't he going yet? ඔහු තාම යමින් හිටියේ නැද්ද? එතන yet කියන වචනේ ගැලපෙන්නේ නැහැ එතනට. අද ඔක්කොම PDF එක සම්පූර්ණ ඩිස්කස් කරනවා. ඇතර මේ PDF එක මේ ගොඩක් නැහැ මේකේ. උදාහරණ වාක්‍ය කියන්න විතරයි පොඩි කාලයක් ගත වෙනවා නම් ගත වෙන්නේ. right ඇතරම අද 12 අමාරු විතර වෙනකොට අපිට නතර ඉවර කරන්න පුළුවන් වෙයි PDF එක සාකච්ඡා කරන එක right මම හිතුවේ සිකුරාදා දවසේ සම්පූර්ණ ඒ කියන්නේ අපි පටන් ගන්න ටයිම් එකේ ඉඳලා මම අපේ සර්වත් උපරිම සම්බන්ධ කරගෙන එතකොට අපි දෙන්නම ලයිව් ඇවිත් ඔයාලට ඒක කරලා පෙන්වන්න කියලා කොහොමද මේ සංවාදයක් යන්නේ කියලා වගේ මම උපරිම දැන් එතන සර්ව හම්බ වෙන්න යන්න ඕනේ right එතකොට මේ එහෙම කරන්න තමයි අදහස් කරේ අදත් එන්න ඕනද right chat එකේ message එකක් දාන්න මම වාක්‍ය ටික සාකච්ඡා කරගෙන යන්නම් ඉක්මනටම අද note එක ටිකක් දිගයි ඒක නිසා right අපි කතා කරගෙන යමු දැන් wasn't he going මෙතන yet කියන වචනේ එතන පොඩි කියනවා ගැලපීමක් තියෙනවා ඔහු යමින් හිටියේ නැද්ද sorry ඔහු යමින් හිටියේ නැද්ද කියන තේරුම තමයි තියෙන්නේ. ඉතින් දක්වන ලද අතීත කාල වාක්‍ය නිර්මාණය කරන ක්‍රමවේද සාරාංශ කළ විට දැන් ඇත්තටම මේ කොටස ක්ලාස් එක කරා නම් සති දෙකක්වත් කරන්න වෙනවා. මොකද ළමයි ගොඩක් ඉන්නවා මේක සරලව තේරුම් කරලා එහෙම ඇත මේක උදාහරණ ගොඩාක් අරන් විස්තර කරන්න ඕන පාඩමක්. මේ වාක්‍ය රටාවල වෙනස කියලා දෙන්න ඕන හරියට. එහෙම නැති වුණොත් එහෙම ඉස්සරහට තියෙන පාඩම් වලදී කියන්නේ අසරණ වෙනවා කියලා අසරණ වෙනවා. ඉතින් ඒක නිසා මේ මම මෙහෙම කරාට මේ ස්පීඩ් එකෙන් කරන්නේ ජෙනරල් ඉංග්‍රීසි වලට මාස 2ක් 3ක්වත් තියලා මේ ග්‍රැමර් ලෙසන් ටික අපි අවසන් කරන්න ඕනේ. දැන් මේ ඇක්ටිව් වොයිස් වල අපි තාම ඉන්නේ. ඒතර අපිට තව පැසිව් වොයිස් උත් තියෙනවා සම්බන්ධක වාක්‍ය රිලේටිව් ක්ලෝසස් මේ වගේ ලස්සන පාඩම් කීපයකුත් තියෙනවා. ඉතින් මේ පාඩම් අපිට කෙලින්ම පටන් ගන්න බෑ මේ ටෙන්සස් නැතිව. ඒක නිසා මේ ටිකක් ස්පීඩ් කතා කරගෙන යන්නේ. ඒක සරලව තේරෙන සිංහලෙන් සරලව විස්තර කරලා තමයි මේ කියලා දෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම අහන්න. මොකද මේ තැන් වලදී මේවා ලියාගෙන යන්න නැත්නම් අර ලොකු පාඩම් වලට ගියාම මේ වගේ පොඩි මේ වගේ පාඩම් වල ප්‍රශ්න තියෙන්න බෑ. රයිට්. එතකොට මේ ලොකු පාඩම් ඔයාලට අමාරු වෙයි. රයිට්. ඒක නිසා තමයි හොඳටම මොන පොඩි හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අතනම chat එකෙන් හරි දාන්න මම ඒකට උත්තරේ දෙන්නම්. රයිට්. හරි. ඉතින් ඉහතින් දක්වන ලද අතීත කාල වාක්‍ය නිර්මාණය කරන ක්‍රමවේද සාරාංශ කළ විට අපිට පොඩි බ්‍රීෆ් එකක් ගත්තාම මෙන්න මේ වගේ දක්වන්න පුළුවන්. අපි මේ කලිමුත් සාකච්ඡා කරා ගිය සතියේ මුලින්ම සබ්ජෙක්ට් එක ලියනවා was were ගන්නවා. ඒතර අපි කලින් ප්‍රසන්ට් එකේදී ගත්තේ is am are කියන ඒවා. හැබැයි මෙතනදී අරන් තියෙන්නේ was were කියන එක ඒක විතරයි වෙනසකට තියෙන්නේ. ඊළඟ ක්‍රියාපදේ ing object place time විදිහට තමයි තියෙන්නේ. ඊළඟට ප්‍රශ්න වාක්‍ය නිර්මාණය වෙන්නේ was සහ were ගන්නවා ඉස්සරහට අනිත් ටිකේ විදිහටම යනවා. නැතන අර්ථය නිර්මාණය කරනකොට was සහ were අපි not එකතු කරලා wasn't weren't කියන එක හදා ගන්නවා. ඒකෙන් නැතන අර්ථය නිර්මාණය වෙනවා. නැතන අර්ථයේ ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරන්නේ wasn't සහ weren't ඉස්සරහට අරගෙන ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරනවා. දැන් ඔයාලට මේ සාරාංශය බැලුවහම දැන්
තේරෙනවා ඇති. ඒකමනේ වෙලා තියෙන්නේ. මැදින් ලිව්වා ඉස්සරහට ගත්තා. ආයෙ මැදින් ලිව්වා ආයෙ ඉස්සරහට ගත්තා. රටාවක් තියෙනවානේ. හැම ටෙන්ස් එකකම ওই රටාව තියෙනවා. ඉතින් ඉදිරියට තියෙන වාක්‍ය රටාවලදී ඔයාලටම තේරෙයි මෙච්චර විස්තර කරන්න දෙයක් නැහැ නේ. අනේ මේක හරි සරලයිනේ. පොඩි දෙයක් නේ මෙතන තියෙන්නේ. පොඩි තියරියක් නේ තියෙන්නේ කියලා අන්න ඒ වගේ තේරෙයි. එතන ඉතින් මුළු ඉංග්‍රීසි භාෂාවම හැදිලා තියෙන්නේ ඔන්න ඔය වගේ තියරි කීපයකින් විතරයි. රයිට්. ඉතින් ඒ තියරි කීපය ඔයාලා හරියට දන්නවා නම් ඔයාලට මේ ඉංග්‍රීසි කියන දේ nothing. අර අපි කතාවට කියන්නේ. ඉතින් ඒ වගේ අර මේ මූලධර්ම ටික හරියට ඔයාලට අවබෝධ වෙන්න ඕනේ. දැන් ඊයේ අපි කතා කරා ප්‍රස්තාර විස්තර කිරීම. ඉතින් සමහර ගුරුවරු දීලා තියෙන ප්‍රස්තාර විස්තර කිරීමේ ආකෘතියවත් හරියට කියලා දීලා නැහැ. ඉතින් එක්සෑම් එකට ඒ ගුරුවරුන්ගේ වැරද්ද තනි කරමු. ඉතින් ළමයා කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති කෙනානේ. ඉතින් ළමයා ගුරුවරයෙක්ව විශ්වාස කරලා එයා ළඟට යන්නේ අනේ මම මේක දන්නේ නැහැ මට මේ දේවල් ටික කියලා දීලා මට මගේ ඉලක්කයට යන්න උදව් කරන්න සර් මැඩම් කියලා නෙන්නේ. ඉතින් ඒ ළමයාට එයාලා දන්න දේවල්, කියන්නේ එයාලගේ හිතුමතේට එහෙම නැත්නම් එයාලා දන්න දේ නොදී හරි නැත්නම් එයාලා වෙනත් දෙයක් කියලා දීලා එයාලගේ ඒ ළමයාගේ ඉලක්කයට යන්න බැරි වෙන තත්ත්වයකටපත් කරනවා නම් ඇත්තට මේක ලොකු වැරද්දක්. රයිට්? ඉතින් ඊයේ මම ඔයාලට ඒ ආකෘතිය එහෙම දීලා අපි ඒක සාකච්ඡා කරා. අපි හෙට නෙමෙයි අනිද්දා බ්‍රහස්පතින්දා දවසේ ටිකක් වැඩිපුර කතා කරමු මේ ප්‍රස්තාර විස්තර කිරීම ටික සම්පූර්ණයෙන්ම. මම මේක නෝට් එක හදලා ඉක්මනටම දාන්නම් ඔයාලට. ඉතින් ඒ ආකෘතියට අනුව අපි ලියන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ලකුණු නැහැ. ලකුණු අඩු වෙනවා. රයිට්. හරි අපි බලමු එතකොට. ඉතින් දැන් අපට ඉතිරිව ඇති කාලය එනම් අනාගත කාල වාක්‍ය නිර්මාණය සාකච්ඡා කරමු. අකුරු චුට්ටක් වැරදි තියෙනවා. රයිට්. future continuous tense. දැන් බලන්නකෝ අපි කිව්වා මේ continuous tenses එක කාල තුනකට බෙදෙනවා කියලා. රයිට්. එතකොට අතීත වර්තමාන සහ අනාගත විදියට. දැන් අපි වර්තමාන කාලය කරා ඊළඟට අතීත කාලයත් කරා. දැන් අපිට ඉතිරි වෙලා තියෙන කාලය තමයි අනාගත කාලය. ඉතින් අපි අනාගත කාලය දැන් සාකච්ඡා කරලා අවසන් කරමු අර අනුමාත්‍රිකා 4 යටතේම රයිට්. බලමු. අනාගතයේ කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳීවි. සරලවම තේරුම කිව්වත් ඒ වගේ තේරුම තමයි මේ වාක්‍ය රටාවට සම්බන්ධ කරන්න පුළුවන් අපිට. හරි. දැන් බලන්න මේ ඔයාලට මේ කරුණු විදියට දෙන්නේ මේ වාක්‍ය රටාව භාවිතා කරන අවස්ථා. ඉතින් ඔයාලා මේවත් පොඩි මතකයේ තියාගන්න. මොකද ඔයාලා කතා කරනකොට මේ අවස්ථා අපිට වැදගත් වෙනවා. රයිට්. ඉස්සරහට ඒක ලොකුවටම තේරෙයි. ඔයාලට මම එක්සර්සයිසස් දෙනකොට කියන්නේ ඔයාලට වැඩ දෙනවා මම. ඔයාලා මේවා කරන්න එහෙම කියලා මම දෙනවා. රයිට්. අනේ ඒ වගේදී මේක මම ලොකුවට ටිකක් ටෙස්ට් කරන තැනක් මේක රයිට්. භාවිතා කරන අවස්ථා පවා මම සමහරට ඔයාලගෙන් අහයි. එතකොට ඔයාලා ටිකක් මතක තියාගෙන ලෑස්තිලා ඉන්න රයිට්. ඒක ඔයාලගෙම හොඳට තමයි මෙහෙම මතක් කරගෙන පාඩම් කරගෙන හරි ගමන්නේ තියාගන්න කියලා කියන්නේ. රයිට්. අනෙකුත් විෂයන් වලට දෙන අවධානයම ඔයාලා ඉංග්‍රීසි වලටත් දෙනවා නම් ඔයාලට ඉංග්‍රීසි අතහැරෙන්නේ නැහැ. රයිට්. දැන් මට පෞද්ගලිකව කතා කරනවා කැම්පස් ගිහපු අක්කලා අයියලා නෑ අක්කලා තමයි ගොඩක් කතා කරන්නේ. මේ ඉංග්‍රීසි ටික නැතිව ඩිග්‍රිය ඕනේ නැහැ කියලා එන්න හිතිරලු තියෙන්නේ. ලෙක්චර්ස් කරන්නේම ඔක්කොම ඉංග්‍රීසි වලින්. අනේ ඉංග්‍රීසි මොනවද අනේ කෝස් එකක් කරා නම් හරිනේ A level ඉවර වෙලා ඉංග්‍රීසි ටික ඔක්කොම ටික හදාගත්ත හැකිනේ කියලා කියනවා. ඒත් කෝසස් ඉතින් හරි කෝස් එකක් හම්බුනොත් හොඳයි. එහෙම නැති වුණොත් එහෙම කැම්පස් ගියත් ඩිග්‍රී එක ගන්න නැතුව ගෙදර එන්න තරම් හිතෙනවා. අසයින්මන්ට් එකම ඔක්කොම ඉංග්‍රීසි වලින් කරලා යවන්න තියෙන්නේ. ඉතින් අසරණ වෙනවා කියලා කියන්නේ ඉතින් ඒකට අය ඒ අසරණකම ඉතින් කියන්න වචන නැහැ. රයිට්. දැන් හිතන්න ඔය අසරණකම ඔයාලට සරලව තේරුම් කරලා දුන්න හැකි. දැන් අපි ටීචර්ස්ලා ඔක්කොම ඉස්කෝලේ උගන්වන්නේ සිංහලෙන්නේ. පේපර් එක දෙන ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට හදපු පේපර්. ඒ කියන්නේ අර පළාත් පේපර් එහෙම ගෙන්නලා දෙනවනේ. අර පළාත් පේපර් දෙනකොට සිංහලෙන් ඔක්කොම උගන්වලා අපිට දෙනවා පේපර් එක ඉංග්‍රීසි මීඩියම්. ඉංග්‍රීසි පේපරේ විතරයි. ඉංග්‍රීසියෙන් තියෙන පේපර් එකට දැකලා තියෙන්නේ. කොහොමද සිංහල පේපරෙත් දුන්නොත් එහම ඉංග්‍රීසි මීඩියම්. එහෙම එකක් නැහැ මං හිතන්නේ නේද? රයිට්. විද්‍යාව දෙනවා ඉංග්‍රීසි මීඩියම් වලින්. මොකද කරන්නේ ඉතින් අසරණයිනේ. ඉතින් ආන් ඒ වගේ දේවල් තමයි මේ කැම්පස් ගියපු කට්ටියලා දෙන්නේ ඉංග්‍රීසි ටික හදා ගන්නම් කියලා කියන්නේ. අර දැන් අයිස් ගහලා ඉවරලා පස්සේ ඉතින් පසුතැවෙනවා. ඉතින් අන්න ඒ වගේ අපහසුතාවයටපත් වෙන්නේ නැතිව ඔයාලා අනිකුත් විෂයන් වලට පොඩ්ඩක් මේක ඔයාලා ජොලියට නිකන් අර අපි කියන්නේ පාඩම් කරලා ඉවර වෙලා පොඩි අර ෆන් එකකට පොඩි එහෙම නැත්නම් අර බ්‍රේක් එකක් ගන්න අපි. ඒ බ්‍රේක් එකට ඔයාලා ඉංග්‍රීසි බලන්න. ඉංග්‍රීසි සෝං එකක් අහන්න. ඉතින් ඔයාලට ඒතකොට අනිත් විෂයනුත් ඉතින් ඒකත් හොඳට කරගෙන යන්න පුළුවන්. ඉංග්‍රීසි ටිකත් හැදෙනවා රයිට්. අනාගත කාලයේදී කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳීවි. හෝ කිසියම් ක්‍රියාවක් සිදුවෙමින් පවතීවි යයි
අප බලාපොරොත්තු වන අවස්ථාවලදී මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. මේ හරි සරල වාක්‍ය කීපයක් තියෙනවා. ඔයාලට තේරෙනවා මොකද්ද කියන්නේ කියලා. ඇයපත් උයමින් ඉඳීවි. දැන් හිතන්න ඔයාලා ගෙදර එනකොට අන්න මේ අම මොනවා කර කර ඉඳී දන්නේ නැහැ නේද? මේ කියලා කියලා එහෙම හිතනවා. He ඒතර will be ඔව් cooking. ඔව් she will be cooking rice. Right, she will be cooking rice, right? එහෙට වහිමින් තිබේවි. It will be raining there කියලා අන්න එහෙම අපිට කියන්න පුළුවන්. right දැන් හිතන්න ඔයාලා ටිකක් නුවර එනවා. දැන් මේ කාලේ වහින කාලෙත් දන්නේ නැහැ නේ නුවරට. right එහෙතර මේ ටිකක් ඔය මධ්‍යම පළාතේ එහෙම නිතර වහිනවනේ. ඒත් එහෙම දැන් වහීවි කියලා අන්න දැන් අපි බලාපොරොත්තු වෙනවා. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් හිතන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියනවා මධ්‍යම පළාතට මිලිමීටර් 100 ඉක්මවන වැසි තද වැසි ඇති වෙනවා කියලා ඔන්න අපිට ඇහෙනවා. එතකොට අපි කියනවා එහෙට වහිමින් තියෙයි. ඒ කියන්නේ දැන් බැරිලා නුවර යනවා නම් එහෙට වහිමින් තියෙයි. It will be raining there so I must take my umbrella අන්න ඔය වගේ කියන්නේ අර එහෙට වහිමින් තියෙවි. එහෙනම් මම කුඩේ අරගෙන යන්න ඕනේ. අන්න වගේ මේ ප්‍රායෝගික ඇත්තරම මේ දාලා තියෙන හැම වාක්‍යයක්ම මට ප්‍රායෝගිකව ගලපලා අවස්ථා සම්බන්ධ කියන්න පුළුවන්. මම එහෙම නොකියා මේ යන්නේ ඔයාලට මේ පාඩම කතා කරන්න ඕන නිසා මම එහෙම කතා කරන්නම් ඉස්සරහට right. ඉතින් මෙහිදී සිදුවන්නේ අනාගත කාලයේ පෙන්වන විල්ගේ භාවිතයෙන් වාක්‍ය නිර්මාණය කිරීම. අනාගත කියලා මම කලින් කියලා තියෙනවා. අනාගත කියලා ගෑවුණත් ඇති කමන්නේ විල් තමයි ඉතින් එන්නේ එතෙන්ට. right ඒක විල්ගේ හැකියාව. right විල් නැත්තම් අනාගතයක් නැහැ. විල් නැති හෙට නෑ right. ඒතර විල් ගැන අන්න විල් අනිවාර්යෙන් ඉන්න ඕනේ. මේ භාවිතෙන් වාක්‍ය නිර්මාණය කිරීමෙන් එනම් මෙහිදී පෙර විවිධ ස්වරූපයන්ගෙන් පැවති බීගේ ක්‍රියාපද වෙනුවට එහි ඉන්ෆිනිටිව් ස්වරූපේ භාවිතයෙන් වාක්‍ය නිර්මාණය කරයි. බීට දැන් සෙල්ලම් කරන්න බෑ. මොකද ඊට වඩා ප්‍රබලයක් වාක්‍යයට එනවා. ඒ ප්‍රබලයා ඉන්න තැන ආයේ මෙයාට ඊසෑම් ආවෝස් කියලා හැම වෙනස්කම් වෙලා හැම ඉන්න බෑ. එයාට ඒ සෙල්ලම් කරන්න බෑ දැන් මේ විල් ඉන්න දින්දා. right අන්න එහෙම කියලා මතක තියාගන්න මේ සරලව කතන්දරයකින් වගේ. right අන්න එතකොට මෙහිදී ක්‍රියාව කරන්නා ඒක වචන වුවද බහුවචන වුවද වෙනසක් සිදු නොවේ. විල්ට එහෙම වෙනසක් නැහැ. right. උදාහරණ වාක්‍ය කිහිපයක් තියෙනවා. ඇය එහෙ යමින් ඉඳීවි. She will be going there. She will be මෙන්න මේ ඔයාලට දෙන ආකෘතියට තමයි මේ මම වාක්‍ය ලියන්නේ. මැජික් නෑ මෙතන. right මේ මම තනියෙන් හිතලා වාක්‍ය දාලා එහෙම හදලා නෙමේ. ඔයාලට ලියන හැටි දාලා ඒකට අනුව තමයි මේ වාක්‍ය ලියලා තියෙන්නේ. මේ she will be going there. හරි සරලයි. මම පාඩම් කරමින් ඉඳීවි. I will be studying. I will be studying. ඔවුන් රට විනාශ කරමින් ඉඳීවි. They will be destroying the country. They will be destroying the country. right. අපව වාක්‍ය කිහිපයක් තියෙනවා. ඇය බත් කමින් ඉඳීවි. She will be eating rice. right. She will be eating rice. right. so අපි කරන මේ සර් දැන් කරන ලෙසන් YouTube එකෙන් බලා ගන්න පුළුවන්ද? ඔව් මම මේ වීඩියෝස් ටික පුළුවන් ඉක්මනටම දාන්නම් right. මම මේ වීඩියෝස් තව ගොඩක් දාන්නත් තියෙනවා. ඒ වීඩියෝස් ටික මම ඉක්මනට අප්ලෝඩ් කරන්න. ඒතර ඔය ඔයාලට මේ හැම එකම බලන්න පුළුවන් right. මම ඇයට ආදරය කරමින් ඉඳීවි. හරි මම ඒක අහන්නේ ඔයාලා පස්සාවට. ඔය වචන කියන්නේ ඔයාලා බයයි අත. ආදරය කරනවා කියන මේ වචනේ කියන්නේ චුට්ටක් ඔයාලා බයයි කියලා මට තේරෙනවා. ඒතර I will be loving her right. ඒ හින්දා මම ඒක කියන්නම්. අපි ඒක කරමින් ඉඳීවි. We will be doing it. We will be doing it right. ඔවුන් පරිසරය ආරක්ෂා කරමින් ඉඳීවි. They will be protecting the environment. right. They will be protecting the environment. බල්ලා පූසා පසුපස පන්නමින් ඉඳීවි. The dog will be chasing behind the cat. The dog will be chasing behind the cat. ටිකක් දිගයි ඒ වාක්‍යය. ඇය මා දෙස බලමින් ඉඳීවි. She will be looking me. She will be looking අන්න මෙතන දෙස කියලා තියෙනවානේ. දෙස කියලා එහෙම නැත්නම් දිහා කියන තේරුම අපි ගන්නෙ at කියන එකෙන්. එතකොට look at the board board එක දිහා බලන්න කියලා ඔය පොඩි ළමයින්ට කියන්නේ ටීචර්ස්ලා. right. එතකොට අන්න ඒ දෙස කියම නැත්නම් ඒ at කියන වචනය ගන්න අපි දෙස එහෙම නැත්නම් දිහා කියන තේරුම ගන්න.
then ඇය මා දෙස බලමින් ඉදීවි. She will be looking at me. at කියන වචනේ ගන්න right. නිමල් ගීත ගායනා කරමින් ඉදීවි. Nimal will be singing song. and right. නිමල් will be singing songs. ඇය ජීවිතය සැලසුම් කරමින් ඉදීවි. She will be playing. So she will be planning her life. නැත්නම් she will be planning the life කියලා අපිට කියන්න පුළුවන්. අපි තරගයට සූදානම් වෙමින් ඉදීවි. We will be getting. Oh, right. We will be getting ready for the competition නැත්නම් for the contest නැත්නම් for the test for the match ඕන වචනයක් ගන්න පුළුවන් right. ඉර පායමින් තිබේවි. The sun will be rising. The sun will be rising. පියුමි කොහෙද හරි මේ තියෙන්නේ මල් පරවෙමින් තිබේවි. මල් පරවෙමින් තිබේවි. Flowers will be fading. Flowers will be fading. Right. දැන් ඉංග්‍රීසි වලින් තියෙන වාක්‍ය ටික අපි කියමු මනට. ඔය නිදිමතක් ආවා කියලා කියනවා. Is that true, Samika? Do you Not also for feel me. sleepy? No, not for me. Right. Then some members have told that they feel kind of sleepy. Malki and Sevandi. Sevandi, not Malki, is saying that she's feeling kind of sleepy. Right. Okay. අපි මේ වාක්‍ය ටික කතා කරලා පොඩි වෙනසක් මොන හරි කරමු වෙන දෙයක්. එතන පොඩ්ඩක් ඊට පස්සේ ඊළඟ මොකද මේ ටික මේ ටික නිකන් බෝරින් එන්නත් පුළුවන්. මම එතන මෙම්බර්ස්ලා කීප දෙනෙකු ලීව් වෙලා කියලා මට තේරෙනවා මේ එකම රටාවකට යන්න එක පුළුවන් නිසා ලීව් වුණාද නැත්නම් කම්මැලි නිසා බෝරින් නිසා ලීව් වුණාද දන්නේ නැහැ. අපි මේ වාක්‍ය ටික කියලා ඉවරලා පොඩි වෙනසක් කරමු මොන හරි දෙයක් right හරි. It will be raining here. මෙහෙට වහිමින් තිබේවි. මෙහෙට වහිමින් තිබේවි. ඊළඟ flowers will be wilting. wilt කියන්නේ මැලවෙනවා කියන තේරුම ගන්නවා right. මල් මැලවෙමින් තිබේ. right. මල් මැලවෙමින් තිබේවි. මේ නිකන් ඔය සාමාන්‍ය වාක්‍ය මම ගත්තේ right. She will be talking me. අය මට කතා කරමින් ඉඳීවි. ඇය මට කතා කරමින් ඉදීවි. ඊළඟ I will be going to library. මම පුස්තකාලයට යමින් ඉඳීවි. මම පුස්තකාලයට යමින් ඉදීවි. The dog will be barking. බල්ලා බුරමින් ඉඳීවි. බල්ලා බුරමින් ඉදීවි. ඊට පස්සේ පියුමි will be working there. පියුමි එහෙ වැඩ කරමින් ඉඳීවි. පියුමි එහෙ වැඩ කරමින් ඉදීවි right. ඊළඟ he will be facing the exam. ඔහු විභාගයට මුහුණ දෙමින් ඉඳීවි. right. ඔහු විභාගයට මුහුණ දෙමින් ඉදීවි right. හරි. ඉංග්‍රීසි song එකක් දාන්නද මම හිතන වීඩියෝස් කීපයක් තිබ්බා. මම වීඩියෝස් ටික හොයාගන්න කල් ඔයාලට song එකක් දාන්නද චුටි වෙනසකට? ඔයාලා song එක නමක් තියෙනවනම් මට song එක මොකද එපාලු live වෙන්නලු බලන්න. Samadhi, what's your idea? A song? A song, right. Give me 5 minutes. I have something special to show you, right? You just look at the whiteboard. I will find it and show you. Malki. Right. Just give me 5 minutes. මට පොඩි වෙලාවක් දෙන්න මම ඔයාලට පෙන්නන්නම්. It is.
right. ඕකේ හරි මම මේක හොයාගත්තා. අපි චුට්ටක් පොඩි වීඩියෝ එකක් තියෙනවා අපි ඒක බලමු. hey hey Mr. Flower. චමෝදි. I found it. Right, I took it to the machine. හරි මේ බලන්න ඇත්තට මේ හරි සරල ඉංග්‍රීසි තියෙන මේ වගේ ඇත්තට මාර ජොලි මේවා ඇත්තට ඉංග්‍රීසි අර ටිකක් අර ඉංග්‍රීසි ෆීල් කරන කට්ටිය ඉන්නවනේ ඒ කියන්නේ ඉංග්‍රීසි දැනෙන කට්ටිය. ඉතින් ඒ කට්ටියට ඉතින් හරි ජොලි මේවා. මම බලන්නකෝ ටික. ඔයාලටත් එහෙමද කියලා. Hey, hey, Mr. Flower. What? What? I have a question. What's your question? What's it like being a flower? It kind of sucks. What? Yeah, it sucks, dude. Why? People ripped all my friends and family out of the ground. Oh. And you know what happened after that? What? They all died. Oh my goodness. Yeah, and like bees rub their butts on us all the time. Oh wow. Yeah, and they don't even ask us first. Oh my gosh. They don't ask. No. Oh, I'm so sorry. right. එතන බොහොම සරල ඉංග්‍රීසි තියෙන්නේ. ලස්සන සංවාදයක් ඉතින් ඒ දෙන්න අතර. Hey, hey, Mr. Flower. What? What? I have a question. What's your question? What's it like being a flower? It kind of sucks. What? Yeah, it sucks, dude. Why? People ripped all my friends and family out of the ground. Oh. And you know what happened after that? What? They all died. Oh my goodness. Yeah, and like bees rub their butts on us all the time. Oh wow. Yeah, and they don't even ask us first. Oh my gosh. They don't ask. No. Oh, I'm so sorry. right. ආපහු සැරම දාන්න තුන් පාරක් එන්න. ඒතර ඔයාලට එහෙම චූටි වෙලාවක් තියෙන විනාඩියක් නෑ තප්පර 30ක් මම හිතන්නේ. Hey, hey, Mr. Flower. What? What? I have a question. What's your question? What's it like being a flower? It kind of sucks. What? Yeah, it sucks, dude. Why? People ripped all my friends and family out of the ground. Oh. And you know what happened after that? What? They all died. Oh my goodness. Yeah, and like bees rub their butts on us all the time. Oh wow. Yeah, and they don't even ask us first. Oh my gosh. They don't ask. No. Oh, I'm so sorry. right. හරි. ඔයාලට තේරෙනවද දන්නේ නැහැ මේ ඒ දෙන්නගේ සංවාදය. විස්තර කරන්න ඕනද ටිකක් සරලව. හරි. මෙතන අහනවා මේ ඉන්න මේ සුදු පාට කෙනා අහනවා මලෙන්. ඉතින් මිස්ටර් ෆ්ලවර් මල් මහත්තයා ඔයාට ඉතින් කොහොමද ඉතින් මලක් වෙනවා කියන එක කොහොමද දැනෙන්නේ කියලා අහනවා. ඒක හරි අමාරුයි කියලා කියන. it kind of sucks කියනවා. ඒක හරි ටිකක් අමාරුයි. එතකොට ඇයි කියලා අහනවා. මේ මිනිස්සු එයාගේ ෆැමිලි ඒ කියන්නේ යාළුවෝයි ඒ කියන්නේ පවුලේ ඉන්න හැමෝමයි ගලවලා දැම්මලු. ඊට පස්සේ ඔයා දන්නවද ඒ කට්ටියට මොකද උනේ කියලා අහනවා. they all died කියනවා. එයාලා ඔක්කොම මැරුණා කියනවා. ඊට පස්සේ මේ බීස්ලා මීමැස්ස ඇවිල්ලා එයාලගේ බට්ස් එහෙම නැත්නම් එයාලගේ කියන්නේ මල්වල මේ එතන කිව්වත් බට්ස් ඒකට මොකද්ද කියන්නේ? Chadi, what's your idea about that? What's the meaning of that? Butts. No, I don't have any idea. I have the idea, but I can't say it in simple words. Right? I can't say also. කිසිම ඒ කියන්නේ අහන්නෙත් නැතිව එයාලගේ බඩ්ස් අතුල්ලනවා කියලා එහෙම තියන්න චුට්ටක් එහෙමද කියන්න බඩ්ස් කියලා ඔයාලා හිතා ගන්න ඕක කර එක. Right? Hey, hey, Mr. Flower. What? What? I have a question. What's your question? What's it like being a flower? It kind of sucks. What? Yeah, it sucks, dude. Why? People ripped all my friends and family out of the ground. Oh. And you know what happened after that? What? They all died. Oh my goodness. Yeah, and like bees rub their butts on us all the time. Oh wow. Yeah, and they don't even ask us first. Oh my gosh. They don't ask. No. Oh, I'm so sorry.
right අපි පාඩමට යමු. පොඩි අර පාඩමේ බාහිර දෙයක් මම ඔයගොල්ලන්ට පෙන්නුවේ. හරි ඇත්තට ඔයාලට දැන් ඔයාලා ඉංග්‍රීසි ටිකක් අර අහලා බලලා හුරු වෙලා තියෙනවා නම් ඇත්තටම ඔයාලට මේවා මාන ජොලි දේවල්. right බොහොම පොඩි දෙයක් ඇති අර කියන්නේ ඒ ටයිම් එකට සතුටු වෙන්න නිකන් බොහොම පොඩි දෙයක් ඇති. right හරි ප්‍රශ්න වාක්‍ය නිර්මාණය ගැන අපි චුට්ටක් මේ පාඩම කතා කරලා මම අවසන් කරමු. right හරි ප්‍රශ්න වාක්‍ය නිර්මාණයට අදාළ වෙන්නේ දෙවෙනි නීතියනේ. හරි එතකොට බලන්න දැන් අපි මේ future continuous tense එකේ ප්‍රශ්න නිර්මාණය නෙමෙයි ප්‍රශ්න නිර්මාණය සිද්ධ වෙන ආකාරය අපි ගැන හිතුවත් අපි දැන් බලන්න කලින්ම කතා කරපු simple tenses වල අපිට තිබ්බ එක ක්‍රියාපදයයි. ඉතින් ඒ එක ක්‍රියාපදයක් තිබ්බ නිසා අපිට බාහිර පාර්ශවයක සහයෝගය ගන්න වුණා එතනදී ප්‍රශ්නය නිර්මාණය කරගන්න. do අයියාගේ උදව්ව ගත්තේ අපි ඒ හින්දානේ. right do අයියා කියන්නේ මොකද්ද? ඒ කතන්දරේ කොහොමද කියලා අපිට කියන ඔයාලට මතක නැත්නම් ඔයාලා ඒ note එක චුට්ටක් බලන්න. ඒ වීඩියෝ එක YouTube එකේ මම හිතන්නේ තියෙනවා. ඒතර ඔයාලට ඒක බලලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් කවුද මේ do අයියා කියන්නේ කියලා. right ඒතර බලන්නකො මේකේ මේ වාක්‍යයන් අපිට මුලින්ම ක්‍රියාපද තුනක් හම්බ වෙන පළවෙනි අවස්ථාව බලන්න. will කියන්නේත් ක්‍රියාපදයක්, be කියන්නේත් ක්‍රියාපදයක්, going කියන්නේත් ක්‍රියාපදයක්. ක්‍රියාපද තුනක් තියෙනවා. ඕනේ දෙකයි. එකක් වැඩිපුරත් එක තියෙනවා. එහෙනම් ඉතින් ආයේ බාහිර පාර්ශවයක් ඕනෙම නැහැනේ. ඉතින් ඒක නිසා මේ තියෙන ක්‍රියාපද තුනෙන් කාලය පෙන්වන්නේ කවුද? අනාගත නම් ප්‍රථම ක්‍රියාව will කියන නීතියට අනුවන්න will කියන්නේ කෙනා තමයි කාලය පෙන්වන්නේ. අනාගත කාලය පෙන්වන්නේ එයාගෙන්. ඒතකොට එයා ඉස්සරහට ගත්තා නම් වැඩේ හරි. එතකොට රිසල්ට් එක අපිට ලැබෙනවා she will be going home කියන එකට අපිට ලියන්න පුළුවන් will she be going home කියලා. මේ be හැම වෙනස් වෙන්නේ නැහැ. කාලය පෙන්වන උපකාර ක්‍රියාව විතරයි ඉස්සරහට ගන්න අපි. එතකොට අන්න මෙම වාක්‍ය රටාවේ ක්‍රියාපද තුනක් පවතින නිසා බාහිර පාර්ශවයක සහයෝගය අවශ්‍ය නොවේ. මෙම වාක්‍ය රටාවේ අනාගත කාලයේ will මගින් පෙන්වන නිසා එය වාක්‍යයේ මුලට ගැනීමෙන් ප්‍රශ්න වාක්‍ය නිර්මාණය වේ. සරලයි ඒ තියරිය. එතන මේ විදිහට තමයි ප්‍රශ්න වාක්‍ය නිර්මාණය වෙන්නේ. will මුලින්ම ලියනවා, subject එක ලියනවා, be ලියනවා, ක්‍රියාපදයට ing, object place time. උදාහරණ වාක්‍ය කිහිපයක් දක්වලා තියෙනවා. ඇයි යමින් ඉදීවිද? will she be going there? right මම ඒක කරමින් ඉදීවිද? will I be doing it? මම ඒක කරමින් ඉදීවිද? will I be doing it? ඔවුන් මාර්ග ප්‍රතිසංස්කරණය කරමින් ඉදීවිද? will they be repairing roads? right හරි. අර කලින් තිබුණ වාක්‍ය කීපෙම තමයි මම මේ ආපහු චුට්ටක් මේ වාක්‍ය රටාවට ගැලපෙන විදිහට වෙනස් කරලා තියෙන්නේ. ඒතර ඔයාලට නෝට් ටික එක ළඟට අරගෙන මේ වාක්‍ය රටා ටික බලාගෙන යන අතරේදී ඔයාලට මේ වාක්‍ය එකම වාක්‍යයක් වෙනස් වෙලා තියෙන හැටි බලා ගැනීමේ අවස්ථාවදී මේකෙන් තියෙනවා. right හරි. එහෙට වහිමින් තිබේවිද? එහෙට වහිමින් තිබේවිද? will it be raining there? will it be raining there? right ඊළඟ එක ඇය මට බනිමින් ඉදීවිද? will she be blaming me? අන්න right will she be blaming me? ඊළඟ එක මල්ෂි පාඩම් කරමින් ඉදීවිද? will Manshi will Malshi be steady? will Malshi be studying? right will Malshi be studying? නා වෙන්නේ will Malshi be studying? හරි. ඔවුන් තේ බොමින් ඉදීවිද? will there be drinking tea? අන්න right ඔව්. will they be drinking tea? will they be drinking tea? ඇය ඔහුට කතා කරමින් ඉදීවිද? Will be taking taking නෙමෙයි talking. කවුද මේ දෙන්නේ එක ළඟ ඉන්නවා කියලා මට තේරෙන්නේ right right එතකොට ඇය ඔහුට කතා කරමින් ඉදීවිද? will she be talking him? will she be talking him? බල්ලා නිදාගෙන ඉදීවිද? අන්න ඒ වාක්‍යයේ තියෙන විදිහ ගැන හිතන්න එපා. ඔයාලා බල්ලා නිදා ගනිමින් ඉදීවිද කියලා වගේ එක එන්න ඕනේ. මම මේක චුට්ට අර එහෙම තේරුම ගන්නත් පුළුවන් කියන්න තමයි එහෙම දාලා තින්නේ right. එතන බල්ලා නිදා ගනිමින් ඉදීවිද? will dog be sleeping? Will the dog be sleeping? will the dog be sleeping? හරි ඊළඟ එක ජනාධිපතිතුමා රට සංවර්ධනය කරමින් ඉදීවිද?
will president be Will the developing president be developing the country? and right. Will the president be developing the country? Right. තව එක වාක්‍ය රටාවයි තියෙන අපි ඒකත් කතා කරමු. එතරම් සරල ටිකක් තියෙන්නේ. Will the sun be setting down? ඉර බසිමින් තිබේවිද? ඔව් ඉර බැස යමින් තිබේවිද? ඇත්තටම මම කිව්වා මේ හැම එකටම ප්‍රායෝගික අවස්ථාවම ගලපන්න පුළුවන්. ඒකට මම ඒකට කාලය ගන්නෙ නෑ දැන්. right? හරි. Will she be coming here? ඇය මෙහි එමින් සිටීවිද? and right. I මෙහෙ mean city with will they be coming late? ඔවුන් ප්‍රමාද වී එමින් සිටීවිද? Oh, will Nimal be doing homework well? නිමල් නිමල් ගෙදර වැඩ හොඳින් කරමින් සිටී. අන්න right. නිමල් ගෙදර වැඩ හොඳින් කරමින් සිටීවිද? right. Will උදාර be singing well? උදාර දන්නවනේ ඉතින් කවුද කියලා නේද? will උදාර be singing well කියනවා. උදාර හොඳින් ගීත ගායනා කරමින් ඉඳීවිද? right. අපි එහෙම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු ඉතින් නේද යාට. දැන් ඔය ෂෙහන් ඉන්නා වගේ. right. මේ වන විට අප continuous වාක්‍ය රටාවේ අනාගත කාලයට අදාළව සාමාන්‍ය වාක්‍ය ප්‍රශ්න වාක්‍ය නිර්මාණය සාකච්ඡා කළෙමු. දැන් අප නැත යන අර්ථය නිර්මාණය සාකච්ඡා කරමු. right. එතකොට නැත යන අර්ථය නිර්මාණය අපි දන්නවා. අපි will සම්බන්ධව නැත යන අර්ථය කතා කරලා තියෙන නිසා එතකොට අපිට මේක දැන් හරි සරලයි. එතකොට මේකෙදි වෙන දේ තමයි කාලය පෙන්වන උපකාර ක්‍රියාවට not එකතු කිරීම කියලා දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ. ඉතින් කාලය පෙන්වන උපකාර ක්‍රියාව අනාගත කාලේ පෙන්වන්නේ මෙතන will කියන එක නානේ. ඒතර will ට අපි not එකතු කරලා සරල කියන්නේ තනි එකක් හදා ගන්නවා want කියලා. subject won't be verb ing object place time විදිහට වාක්‍ය නිර්මාණය වෙනවා. එයබත් උයමින් නැති වේවි. she very sorry. මෙතන මට වෙනස් කරන්න බැරි වෙලා මම කලින්ම තිබ්බ වාක්‍ය ටික copy paste කරලා මෙතන ගත්තේ note එක ඉක්මනට දාන්න ඕන නිසා right. හරි. මම ආයෙ පොඩ්ඩක් බැලුවා ඒත් මට අහුවෙලා නැහැ. right. එතන මෙතන වෙනස් වෙන්න ඕනේ right. මෙතන වෙනස් වෙන්න ඕනේ. she won't be cooking rice. she won't be cooking rice. ඊළඟ එක ඔවුන් පුහුණු වීම කරමින් නැති වේවි. they won't be practicing. they won't be practicing. right. හරි. අපි මේ වාක්‍ය ටිකක් කියමු ඉක්මනට. මම ඔයාට බනිමින් ඉන්නේ නැති වේවි. I won't be blaming to you. I won't be blaming you. right. I won't be blaming to you. right. ඒක වෙනසක් කමක් නැහැ. අපි ඒක ගනිමින් ඉන්නේ නැති වේවි. We won't be taking it. We won't be taking it. right. අය මට කතා කරමින් ඉන්නේ නැති වේවි. She won't be talking to me. and right. she won't be talking me. she won't be talking to me. අය sorry කමල් ඇව රවටමින් නැති වේවි. Kamal won't be cheating her. Kamal won't be cheating her. right. අය පාඩම් කරමින් නැති වේවි. She won't be studying. right. she won't be studying. she won't be studying. right. හෙට මෙහෙට වහිමින් නැති වේවි. it won't be raining here. it won't be raining here. right. එතන සරල වාක්‍යයක් තියෙන්නේ. හරි. Tomorrow. right. tomorrow තෙන්න ඕනේ. sorry it won't be raining here tomorrow. it won't be raining. හරි ඒක මම චුට්ටක් මේ වාක්‍ය ලියන ක්‍රමයත් එක්කම කියන්න. මොන බලන්නකෝ. දැන් මේ වැස්ස ක්‍රියාව කරන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා අපි it කියන එක ගන්නවා. ඒතර subject එක it. want කියන එක ලියන්න ඕනේ. be කියන එකත් ලියන්න ඕනේ. raining කියලා ලියලා කොහාටද here කවද්ද tomorrow. ඒ පිළිවෙල තමයි ලියන්නේ right. හරි. ඊළඟ එක we won't be eating anything. අපි කිසිම දෙයක් කමින් නැති වේවි. අපි කිසිම දෙයක් කමින් නැති වේවි. නැත්නම් අපි කිසිම දෙයක් කමින් නැති වේවි කියලා ඒ වාක්‍යය එන්නේ. මම වෙනත් අර්ථයක් කියන්නේ වෙනත් තේරුමක් දෙන්න බැලුවේ. right. ඒක තමයි ගන්න වෙන්නේ තේරුම. She won't be having an affair with him.
ඇය ඔහු සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් ඉන්නේ නැති වේවි. ටිකක් දිගයි ඒක. I won't be doing that. මම ඒක කරමින් ඉන්නේ නැති වේවි. මම ටිකක් මේ ටික කතා කරගෙන යන්න. මම ඒක කරමින් ඉන්නේ නැති වේවි. The dog won't be sleeping at that time. ඒ මොහොතේ බල්ලා නිදා ගනිමින් ඉන්නේ නැති වේවි. She won't be bringing water. ඇය වතුර ගෙනමින් ඉන්නේ නැති වේවි. We won't be cutting it. අපි ඒක කපමින් ඉන්නේ නැති වේවි. right? සරල වාක්‍ය කීපයක් එතන තියෙන්නේ. නැතන අර්ථයේ ප්‍රශ්න වාක්‍ය නිර්මාණයේදී අපි දන්නවා මොකද්ද වෙන්නේ මේ want කියන පදය ඉස්සරහට ගන්නවා. right? ඇය එහෙ යමින් ඉන්නේ නැති වේවිද? අපි මේක මේ වාක්‍ය ලියන ක්‍රමයට අනුව කතා කරොත් won't she be going කොහෙද? there. right? won't she be going there? ඇය ඒක කරමින් ඉන්නේ නැති වේවිද? won't she be doing it? right? ඔයාලත් හොඳට බලන්න මේ වාක්‍ය ටිකක් මේ නෝට් එක ඔයාලා අපහු පොතක ලියනවා නම් එහෙම නැත්නම් print එක අරගෙන එහෙම බලන්න නම් ඔයාලා මේවා ලියලා හුරු වෙන්න. එහෙම නැත්නම් phone එකෙන් PDF එක බලාගෙන වෙනම ඔයාලා ටිකක් මේක එක වෙලාවක් අරගෙන පොඩි වෙලාවක් දාගෙන චුට්ට මේක බලන්න. එතකොට ඔයාලට මේ දේවල් සරලවම තේරුම් ගන්න පුළුවන්. right? ඔවුන්වත් කමින් ඉන්නේ නැති වේවිද? won't they be eating rice? won't they be eating rice? මේට වහිමින් තියෙන්නේ නැති වේවිද? won't it be raining here? won't it be raining here? නිමල් ඔයාට කතා කරමින් ඉන්නේ නැති වේවිද? won't නිමල් be talking you? won't නිමල් be talking you? සඳුනි මෙහෙ එමින් ඉන්නේ නැති වේවිද? won't සඳුනි be coming here? won't සඳුනි be coming here කියලා එනවා. හරි. මේ ඉංග්‍රීසි වාක්‍ය ටික ඔයාලා සිංහල ට්‍රාන්ස්ලේට් කරන්න ඒකට මම ඔයාලට අවස්ථාව දෙන්නම්. won't Bandara be coming here? won't Bandara be coming here? මම කියන්න බණ්ඩාර මෙහි එමින් ඉන්නේ නැති වේවිද? right? බණ්ඩාර මෙහි එමින් ඉන්නේ නැති වේවිද? won't the bird be flying? කුරුල්ලා පියාඹමින් ඉන්නේ නැති වේවිද? right? won't he be bringing it? ඔහු ඒක ගෙනමින් ඉන්නේ නැති වේවි. අන්න right. ඔහු ඒක ගෙනමින් ඉන්නේ නැති වේවිද? ඇත්තටම ඔයාලට නිකන් තේරුමක් ඔයාලට නිකන් හිතෙන්නේ නැති අනේ මොනවද මේ වාක්‍ය කිසි තේරුමක් නැහැ නේ ගැලපීමක් නැහැ නේ. අන්න එහෙම තේරුමක් තියෙනවා ඇති. ඒත් මේක ඔයාලා ඉංග්‍රීසි වලින්ම කියෙව්වා නම් ඔයාලට ඒකේ තේරුමක් ගලප ගන්න පුළුවන්. සමහර සිංහල වාක්‍ය වලට තියෙන ඉංග්‍රීසි වාක්‍ය වල අපිට හිතෙනවා මේ සිංහල තේරුම ගැලපෙන්නේ නැහැ වගේ. right? ඒ ඉංග්‍රීසි වලින් ඒකේ ලොකු තේරුමක් තියෙනවා. right? the won't Samadhi be writing poems? සමාධි කවි ලියමින් ඉන්නේ නැති වේවි. සමාධි කවි ලියමින් ඉන්නේ නැති වේවිද? ඇත්තටම අපිත් මෙතන මේ group එකේ මෙතන මේ class එකේ තව මේ පාඩම් ටික මේ විදිහට කරගෙන ගියාම දවසක පුළුවන් ඉක්මනට මේ දවස් මම කියන්නේ ඔයාලට ගෙනත් දෙනවා. අපිත් මෙතන නිසදැස කියලා සාකච්ඡා කරමු. හොඳම නිසදැස මම ටියුට් එකට දාලා ඔයාලට සාකච්ඡා කරන්න ගන්නවා. ඒතර අපිට පුළුවන් සිංහලෙන් තියෙන සින්දුවක් ඉංග්‍රීසියට හරවන්න පුළුවන්. මම මේ හරවපු සින්දු තියෙනවා. සරලවම ඒක අපිට කරන්න පුළුවන්. right? එහෙම ලස්සන සින්දු හරවන්න පුළුවන් අපිට. ඒ relative clauses කියන පාඩමෙන්. එතන මේ relative clauses කියලා මම මෙච්චර මේ අගය කරන්නේ කොච්චරවත් ඒක එච්චර ලස්සන හින්දා. right? ඒක අපි ඉක්මනටම කතා කරමු මේ වාක්‍ය රටා ටික ඉවර කරගෙන ගියාම. right? won't he be going? ඔහු යමින් ඉන්නේ නැති වේවිද? හරි. ඉහතින් දක්වන ලද අනාගත කාල වාක්‍ය නිර්මාණය කරන ක්‍රමවේද සාරාංශ කරාම අපිට මෙන්න මේ වගේ සටහනක් ගන්න පුළුවන්. තව තප්පර 30කින් විතර ඔයාලව ඩිස්කනෙක්ට් වෙයි කියලා මට නොටිෆිකේෂන් එකක් ආවා. right? අපි ඒ හින්දා මේ තප්පර කීපෙන් මේ කොටස සාකච්ඡා කරලා ඉවර කරන්න බලමු. right? සාමාන්‍ය වාක්‍ය නිර්මාණය වෙද්දී අපි will ගේ සහයෝගය අරගෙන subject එක මුලින්ම ලියලා will be ක්‍රියාපද ing object place time විදිහට අපි වාක්‍ය හැදුවා. ඊළඟට ප්‍රශ්න වාක්‍ය නිර්මාණය කරද්දී will ඉස්සරහට ගත්තා. නැතන අර්ථයේදී අපි want විදිහට වෙනස් කරා will ට not එකතු කරලා නැතන අර්ථයේදී will ට not කරපු පදේ අපි